මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නගරයේ පදිංචි ඕමන්තගේ පත්මලාල් පෙරේරා මහතා, තීෂා පෙරේරා මහත්මිය, නතාලි ඕමන්තගේ දියණිය, රුවිනි ඕමන්තගේ දියණිය විසින් මෙම උතුම් ධර්මදානය සඳහා දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්මදාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය ජීවත්ව සිටින සියලුම ඥාතීන්, මිතුරන්, ගුරුවරුන් ඇතුළු සියලුම ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමටත් මියගිය ඥාතීන් වන අනුරාධපුර විසූ රන්බණ්ඩා දිසානායක මහතා, නන්දා දිසානායක මහත්මිය, ගිමාරා හාමි දිසානායක මහත්මිය, ඩී.එම්. රත්නපාල මහතා, බර්ටි දිසානායක මහතා, සිරිල් විජේනායක මහතා, බෙල්ලන්විල විසූ ඕමන්තගේ මර්තේලිස් පෙරේරා මහතා, රූපාවතී හෙට්ටිආරච්චි මහත්මිය, චන්ද්‍රලාල් පෙරේරා මහතා සහ තිලංක පෙරේරා පුතා ඇතුළු අනන්ත සංසාරයේ අපගේ දෙමාපියන්, දරුවන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු සතර වර්ගයේ ඥාතීන්, ගුරුවරුන්, හිතමිත්‍රාදීන් වචන මාත්‍රයකින් හෝ උදව් කළ අය සහ දායකත්වයේ දරුව අය අතරින් වරදවල්, ප්‍රමාද දෝෂ, හිංගි හිංසා සිදු වූ සෑම සියලු දෙනාටද යහපත් අදහසකින් පින්බලාපොරොත්තුවෙන් දුගතියක සිටීනම් සුගතියකට පැමිණීමටත් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සහ අමනුෂ්‍ය ආදී පිනට කැමැති, පිනට උරුමකම් කියන සෑම සියලු දෙනාද අකුසලයෙන් මිදී සමිදිටු සුගති අත්බව තුලින් දස පුණ්‍යක්‍රියා කරමින් දස කුසල් වඩන්නටත් නිවන් පූර්ණය කරගන්නටත් හේතු ප්‍රත්‍ය පහසුකම් සැකසේවායි දායකත්වයේ දරුව අය ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ නිවෙනින් නිවි සැනසෙත්වා. දායකත්වයේ දරූ සැමට මේ භවයේදීම නිවන පූර්ණය කර ගැනීමට හැකි වේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අතහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ. මේ පංච උපාදානස්කන්ධේ ආස්වාදතෝ ආදීන්තෝ නිස්සරණතෝ යථාභූතං පජානාති සම්මා සම්බුද්ධෝති උච්චති इति. අද ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛව සිටින්නා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතනේ. මෙම මාධ්‍ය තුළ පමණක් නොව මෙරටේ පවතිනා වූ ශ්‍රව්‍ය මාධ්‍ය ගණනාවක වසර 6ක විතර කාලයක් තිස්සේ සදහැවතුන්ගේ ආරාධනෙන් ඉල්ලීමෙන් අපට තේරෙන ධර්ම කරුණු පාලියෙන් සිංහලට සහ සිංහලෙන් සරල කරමින් මිනිස් සමාජයේ ධම්මැස පාදා දීමේ උත්සාහයක අපි යෙදී ඉන්නවා. ඒවට යම් යම් බාධා නැතුවත් නෙවෙයි. ඒ වගේම ඒවා වැරදි ආකාරයකින් හිතන අයත් නැතුවා නොවේ. ඇතැම් සමහරට අපි ධර්මය යටපත් කරන්න, විනාශ කරන්න, අවුල් කරන්න හදන පිරිස වශයෙන් දකිනවා අපිව. අපි දකින්නේ එහෙම නෙවෙයි. සිවස් ගණනාවක් තිස්සේ මාර්ගඵල අතුරුදහන් වීම තුළ ධර්මයේ යටපත් වී පවතිනවා. අර්ථ විග්‍රහය තුළ අපට අනුගමන ප්‍රතිපදාවකට යන්න බැරිකමක් තියෙනවා. ඒ වරද තේරුම් අරගෙන කරුණු පැහැදිලි කිරීම තුළින් අනුගමන ප්‍රතිපදාවකට යන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසක් ඇති කරන්න පුළුවනි නම් ඒක බෞද්ධ ලෝකයේ පමණක් නොව මිනිස් ලෝකයේ තුල පවතිනා වූ බොහෝ ගැටලු වලට හොඳ පිළියමක් බවට පත් වෙනවා. මන්දයත් මේ ගැටලු පිටපස ඔබ දකින්නේ පුද්ගලයන් කරන වැරදි තියනවා කියලයි. ඔය වර්තමානයේ දනුවම් දෙන හැම එකක් තුළම මිනිස්සු කරන වැරදි වලට දනුවම් දීමක් තමයි පේන්නේ. නමුත් ධර්මයේ ගැඹුරට හදාarලා බැලුවොත් එහෙනම් මේ වැරදි ඔක්කොම කරන්නේ පුද්ගලයෝ නෙවෙයි. පුද්ගලයින්ගේ ලෝභ දේශ මොහයන් විසින්.
එනම් පුද්ගලයන් ඉතුරු කරලා ඔවුන්ගෙන් ලෝභ දේශ මොහ හීන කරන්න හෝ ඉවත් කරන්න පුළුවන් නම් අර වැරදි හුඟක් අඩු වෙයි කියලා මම කල්පනා කරනවා. ඒක අපි ධර්ම අවබෝධය ලබන පිරිස තුළ කරනවා. ධර්ම අවබෝධය තරම් නැත්නම් පින්පව් විපාක විශ්වාසය තුළ තරමක් දුරට මේක පාලනය කරන්න පුළුවන්. එහෙමත් බැරි අයට නීතියක් තියෙන්න ඕන කියන එක අග්ගඤ්ඤ සූත්‍රයේ පවා තියෙන දෙයක්. ඒ නිසා එහෙම ඒ තුන් පැත්තක හික්මීම තියෙන්න වෙනවා. නමුත් මේ නීතියෙන් හික්මවන එක සිට සක්සයක් සාර්ථක වෙන්නේ නැහැ. ඒක අභ්‍යන්තරයේ සකස් වෙන්නේ නැහැ කාලෙක. ඒ වගේම පෞපිමපාක විශ්වාසය තුලත් 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඊට එහා ගිය ශික්ෂණයක් බුදුසමයේ තියෙන සුපිරි ශික්ෂණයක්. ඒක ධර්ම අවබෝධය තුළ ධම්මාදිපතයොන් කියලා එක වචනයක් එක සූත්‍රයක සඳහන් වෙනවා. සද්ධර්මය අවබෝධ වීම නිසා පවුණු කරන බව, පවෙන් බැහැර වෙන බව. පව්පින් පදයට දෙකට පවා පව් පදයට පවා සමාජය දන්නවට වඩා ගැඹුරු අර්ථයක් ත්‍රිපිටකයේ තියෙනවායි කියලා මට තේරෙනවා. ඔබ සවන් දීලා තියෙනවා නම් අහන්න ඇති. අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වශයෙන් සතුන් මරනවට හොරකම් කරනවට පාපය කියලා කියන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒකත් ඇතුළත්. නමුත් ඊට වඩා එහාට ගිය ගැඹුරක් තියෙනවා. මෙන්න මේ පදේ උපුටා දක්වමින් මම ඒකට යන්නම්. කුද්දක නිකාය තුල පවතිනවා පුංචි සූත්‍රයක් දේශනා කියලා. මේකේ තියෙනවා අමුතු රහසක්. තථාගතෝ වික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. අපි මේ කොතරම් හුඟක් ධර්ම පරියායවල් තියෙනවායි කියලා කිව්වත් බුදුර ලෝකෙට ධර්ම න්‍යාමයන් නැත්තම් පරියායවල් දෙකයි දේශනා කරන්නේ. කතමානි දේ මොනවාද දෙක? එක තමයි පාපම් පාපකතෝ පස්සතාති. උන්වහන්සේ වදාළ පරිදි පාපේ ලාමක වශයෙන් දකින්න වෙනවා. අපි දකින පාපේ නෙවෙයි උන්වහන්සේ වදාළ පරිදි. පාපම් පාපකතෝ දිස්සා අනතුරු පෙන්වනවා පාපේ ලාමක වශයෙන් දැක්කනම් කරන්න තියෙන්නේ තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති පාපේ කලකිරෙන්න නොයැලෙන්න මිදෙන්න. ඒ බුදුන් වහන්සේ වදාළ සද්ධර්මයේ තුල පාපය හඳුනාගෙන පාපෙන් මිදීම විතරයි තියෙන්නේ. එහෙනම් ඔබට මම මේක කිව්වම දැන් මම සමහර විට අවුරුදු 40ක් තිස්සේ ඔයගේ වචන වල අර්ථ හොයනවා. එහෙමයි හොයාගන්නේ. යම් කිසි අර්ථයක් දැක්කම දැන් මට ග්‍රන්ථයකදී හමු වෙනවා මෙන්න මෙහෙම. දකින්නාත් දකින්නේ අතර පරතරය අතුරුදහන් වීම භාවනාවයි. ඉතින් මම මේක හොයනවා. මොකද්ද මේ කිව්වේ කියලා. අනේ වගේ යම් පරම සත්‍ය කරුණු හමු වෙනවා ත්‍රිපිටකේ. තේරෙන්නේ නැහැ. නමුත් හොයන්න ඕන. අන්නේ හොයන්න ගියාම තමයි ගැඹුර වැටහෙන්නේ. මට හම් වෙනවා අවුරුදු 40කට ඉස්සර වෙලා පුංචි කතාවක්. මේ කතාව සෙන් කතාවක්. මේ සෙන් කතාවේ තියෙනවා ගුරුවරයෙක් ළඟට ශිෂ්‍යයෙක් එනවා. ගුරුවරයා කැඳ වළඳමින් ඉන්නවා. ශිෂ්‍යයා කැඳ වළඳලා නැහැ. ශිෂ්‍යයාට කැඳ කෝප්පයක් දෙනවා වළඳන්න. කැඳ කෝප්පේ වළඳනවා. ඉවර වෙලා උන්වහන්සේ දැන් කැඳ වළඳලා ඉවරද කියලා අහනවා ගුරුවරයා. එහේ ස්වාමීනි කියනවා. ඊට පස්සේ කියනවා එහෙනම් කෝප්පේ හොදන්න කියලා. ඊට පස්සේ කතාවේ පල්ලෙහාන් තියෙනවා මේ ඇසු වහාම ශිෂ්‍යයාට සත්‍ය අවබෝධ විය. ඉතින් මම ඔක අවුරුදු 25 තිස්සේ හෙව්වා. මොකද්ද මේ කැඳ කෝප්පේ බීලා හොදන්න කියන්නේ? කැඳ කෝප්පේ හොදනකොට සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ කියලා. අද මගෙන් ඇහුවොත් මම එක කියනවා. අන්න ඒ වගේ මේ පාපම් පාපකතෝ පස්සතාති කියන වචනේ අපි දන්න මට්ටමින් ගන්න එපා. බුදුන් වහන්සේ වදාළ මට්ටමේදී උත්තර ගන්න පුළුවන් නම් එපමණයි කරන්න තියෙන්නේ. අනේ වගේ මේක හරිම සුන්දර දෙයක්. මේ සද්ධර්මයේ කියන එක හරිම සුන්දර දෙයක්. තේරෙනකොට ඒ තේරුම් යාමම පුදුම සතුටක් එක පැත්තකට. අර අවේදිත සතුටට වඩා සද්ධර්මයේ තේරුම් යාම තුන පුදුම ධෛර්යයක් ඇති වෙනවා. බුදවරු කියලා කියන්නේ කවුද කියලා තේරෙන්නේ එතකොට. අපි සිතන්නවත් බැරි මට්ටමේ ලෝකෙ කිසිවෙකුටත් තේරුම් ගන්න බැරි මට්ටමේ මේ ආධ්‍යාත්මික අවුලක්. මිනිස්සුන්ගේ තියෙන ආධ්‍යාත්මික අවුලක් තමයි මිනිසා දුකටපත් කරන්නේ කියලා ඒ අවුල ලියා ගන්න විදිය තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒ අනුව සංයුත්ත නිකායේ කන්දක වර්ගය තුළ තියෙන ආස්වාද කියලා සූත්‍ර වර්ගයක්. මේ ආස්වාද සූත්‍රවල උන්වහන්සේ පෙන්වලා තිබෙනවා මෙන්න මෙහෙම. මහණෙනි බෝධිසත්ව කාලේ එහෙම නැත්නම් බුද්ධත්වයට පත් වෙන්න පෙර තාපසයා කාලේ මට මෙහෙම දෙයක් අදහසක් ඇති වුණා. කුමක්ද ආස්වාදය? කුමක්ද ආදීනවය? කුමක්ද නිස්සරණය? මම මේ පිළිබඳ ගවේෂණය කළා. ඔය සූත්‍රයේ තිබෙනවා ආස්වාදේ ආදීනව දැනගෙන නිස්සරණයටපත් වුනේ නැති තාක්කල් මම ලෝකෙට බුද්ධ බව ප්‍රකාශ කළේ නැහැ කියලා. නේවතාහම් භික්කවේ තදේවකේ සමාලකේ කියලා ඒකේ පටන් ගන්න ඒ ඡේදය මම ගත්තේ නැහැ.
අතහම් භික්කවේ කියලා අනතුරුව පැහැදිලි කරනවා මට යම් දවසක පැහැදිලි වුණාද ආස්වාදය වශයෙන් ආදීනව වශයෙන් සහ නිස්සරණය වශයෙන් නිස්සරණයට පත් වුණු දවස තමයි මම බුද්ධත්වයේ ප්‍රකට කළේ බුද්ධත්වයේ ලෝකෙට ප්‍රකාශය කළා. ඒකයි මේක ගැඹුරු වචනයක් කියලා මම කතා කළේ. එහෙනම් බුද්ධත්වයේ යනු ආස්වාදයේ ආදීනව දැක නිස්සරණයට පත්වීමමයි. බෞද්ධයෝ හැමදෙනාටමත් ඒ ධර්ම න්‍යාය අනුව ගත් කල ආස්වාදයේ ආදීන දැක නිස්සරණයට පත්වීම තමයි බුදුන් දකින මඟ. වෙනත් මාර්ග නැතුවා නෙවෙයි. දැන් පෙර ධර්ම දේශනාවේදී වද මාර්ගයක් මම පෙන්නවා. ඒ මාර්ගය ඔස්සේ ගත්තාම උන්වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණා ස්වයම්බෝ ඥානයෙන්. අනිත් ඕන කෙනෙකුට ප්‍රඥා විමුක්ත හෙවත් ප්‍රඥාවෙන් මේ தත්වෙන් මිදෙන්න පුළුවන්කමක් තිබෙනවා මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් නම්. නමුත් මේක වචන පාඩම් කරගත්තට බෑ. මේක කොතනද තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනවා. අන්න එතනදී අපට අපව ඉක්මවා යන අපි පුද්ගලයෝ වශයෙන් ඉන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව පුද්ගලයෝ ඉක්මවා යන දහමක් තේරුම් ගන්න වෙනවා. ඒක තුළ තමයි මේක හොයා ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒවා ත්‍රිපිටකය තුළ පවතිනා වූ ගැඹුරු ධර්ම න්‍යාය නිවැරදිව තේරුම් ගත්තාම හරියනවා. එනිසා අපි මේ කතාව මෙහෙමත් තේරුම් ගන්න බලන්න වෙනවා. දැන් ඔය වර්තමාන ධර්මදේශනා තුළ නැත්නම් වර්තමාන ලිපි තුළ ආස්වාදය කියන පදය සතුට කියන අර්ථයෙන් යොදලා තියෙනවා. නමුත් මම එහෙම දකින්නේ නැහැ ඒක. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී තමයි ආස්වාදයේ ආදීනෙන් මිදුනේ. ඉන් පසුව උන්වහන්සේට අවුරුදු 80 දක්වා රාහුල කුමාරයා දැක්කම හරි නන්ද කුමාරයා දැක්කම හරි ජනපද කල්යාණී දැක්කම හරි එහෙම නැත්නම් සුදෝන් රජතුමා දැක්කම හරි සුදු වැලිතලා දැක්කම හරි සතුටක් උපදිනවා. කිඹුල්වත්පුර එන සුළඟත් සැපයි කියලා තියෙනවනේ. ඒ ආස්වාදයේද? නෑ. බුදුන් වහන්සේට ආස්වාදයේ තියෙන්න බෑ මිදලා ඉවරයි. ඒ නිසා ආස්වාදයේ කියන එකේ තේරුම අපි හිතන මට්ටමේ සතුටක් නෙවෙයි. ඒ සතුට ලෝකේ තියෙන්න ඕන. ආරෝග්‍ය පරමාලව සන්තුට්ටි පරමං ධනං. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා කිසියම් පරිබෝධයක් නැති අපි ආබස්සර දෙවියන් මෙන් පීති සැප අලවන්න ඕයමු කියලා. ඒ පීති සැප ආස්වාදේ වෙන්න බෑනේ එහෙනම්. ආස්වාදේ ආදීනයක් තියෙනවා. නමුත් උන්වහන්සේ දැන් ආස්වාදේ මිදිලා ඉන්නේ. උන්වහන්සේට ආදීනව නැහැ. අපි තුලින් ඒක තේරුම් ගන්න වෙනවා. මේකට හොයා ගන්න නම් තව ටිකක් එහාට යන්න වෙනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද හොයාගන්න වෙනවා. ඒක තුළ තමයි ආස්වාදයේ ආදීනව තියෙන්නේ. ඒකෙදි තමයි නිස්සරණය පාවිච්චි කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. එහෙමනම් මම මේකට තව වචනයක් යොදන්නම්. ආස්වාදයේ කියන වචනෙට. ඒකේ ආදීනවයක් තියෙනවා කියනවනේ. ඒක අයහපත් විපාකයක් තියෙනවා කියන ආදීනවය කියලා කියන්නේ. අන්නේ අයහපත් විපාකයේ දැක්ක පුද්ගලයාට ආස්වාදයේ පිටපස යන්න බැරි වෙනවා. එතකොට එයාට එකෙන් මිදෙන්න ඕන වෙනවා. ඒක අවබෝධයෙන් කරන්න ඕන කාරණයක්. හොඳයි අපි මෙහෙම බලමු. චක්කුණා රූපං දිස්වා උපජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. සෝතේන සද්දං සුත්තා උපජ්ජති සුඛං සෝමනස්සං අයං ශබ්ද රූපස්ස ආස්වාදෝ. නාසේන ගන්ධං ගායිත්වා උප්පජ්ජ සුඛං සෝමනස්සං අයං ගන්ධ රූපස්ස ආස්වාදෝ. අන්න ඇහැට රූපයක් දැක දැන් මේ බුදුන් වහන්සේට නෙමෙයි සාමාන්‍ය සමාජයට ගන්න. එතන උපදිනවාද සැප සතුට දෙකක්. ඒකට කියනවා රූපේ ආස්වාදය. ඒ වගේ කනට නාසයට දිවට කයට හම් වෙන්නා වූ අරමුණු සම්බන්ධයෙන් ඇතිවෙන්නා වූ ඇලීමක් සම්බන්ධ විද්‍යාවක් තමයි මේ ආස්වාදය කියලා පෙන්වලා තිබෙන්නේ. එතකොට එහෙනම් රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ, ධම්මේ හෙවත් ඇසට කනට නාසයට දිවට කම් වෙන හම් වෙන්නා වූ අරමුණක් තුල අරමුණේ මුලාවීම තුළ තිබෙන්නා වූ දෙයක් ආස්වාදය කියන්නේ. ආස්වාදයෙන් වෙන්නේ මොකද්ද කියලා හොයාගමු අපි. එතකොට ආදීන හොයන්න පුළුවන්. ඒකට තේරෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තේරෙන්න ඕන කාරණේදී මේ ඇසට රූපය මුල් කොටගත්ත ක්‍රියාවලිය ඉන් එහාට ධර්මයේ විග්‍රහ වෙන්නේ කොහොමද හොයාගන්න වෙනවා. ඒක නිකම්ම රූපය කියලා පාවිච්චි කරලා දැනගන්න බෑ. කනට ශබ්දය හමු වුණාම සිදුවෙන ක්‍රියාවලිය වෙනම හඳුනා ගන්න වෙනවා. නාසයට ගන්ධය හමු වුණාම සිදුවෙන ක්‍රියාවලිය තථාගත ධර්මයේ විග්‍රහ කරලා තියෙන ආකාරයෙන් හඳුනා ගන්න වෙනවා. ඒක ඔය සංයුත්ත නිකායෙම
සත්තට්ඨාන වැනි සූත්‍රවල මනාව පැහැදිලි කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි ජීවිතයක් වශයෙන් එකක් කොට ගත්තට තථාගතයන් වහන්සේගේ මේ බෙදා දැක්වීමේදී අපි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කියන දොරවල් හයෙන් ගන්නා අරමුණු ගන්නා පුද්ගලයෙක් කොට විග්‍රහ කරලා තිබෙනවා. අරමුණ තුළ සිදුවෙන සිද්ධියක් අපි තේරුම් ගන්න වෙනවා. අරමුණ තුළ ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. අරමුණ උපදින්නේ කොහෙන්ද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින්. අරමුණ උපදින්න බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ උදව් වෙනවා පස්ස දොරට. මනෝද්වාරයට බාහිර දේවල් උදව් නැතුව ගත් ඒවා හිතේ පහළ වෙනවා ඒක මනෝ. මේ හයේම ආස්වාදයේ තියෙනවා එතකොට. මොකක්ද ඒ බලන්න ඕන. අරමුණක් නැත්නම් ඔබට බස් දොරට හම් වෙන අරමුණක් හම් වුණාම මොකද කරන්න කියලා කල්පනා කරලා බලන්න. පොතේ තියෙන දේ ඕන නැහැ ඔබ කරන දේ බලන්න. මට නම් තේරෙන්නේ මෙහෙමයි. සංගීත සම්දර්ශනයක් බලනකොට ශබ්දය විඳිනවා. ආහාරයක් ගන්නකොට ආහාරයේ රසය විඳිනවා. චිත්‍රපටයක් නරඹනකොට චිත්‍රපටයේ තියෙන රූප රාම විඳිනවා. රූපය විඳිනවා, ශබ්දය විඳිනවා, ගන්ධය විඳිනවා. ඇත්තනම් පිළිගන්න ඕනේ. ඒ විඳිනවට කියනවා වේදනා කියලා. ඒක පාලි වේදනා සිංහල වේදනා නෙවෙයි. මොකද සිංහල වේදනා රිදෙනවා කියන අර්ථය පාලි වේදනා සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවට. එතකොට ඔබට තේරෙනවද ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් දොරවල් හයෙන් ගන්න අරමුණු අපි විඳිනවා කියලා? විඳලා විතරක් බෑ. ඒක රූප සංඥාවක්, ශබ්ද සංඥාවක්, ගන්ධ සංඥාවක්, රස සංඥාවක් කියලා හඳුනන්නත් ඕනේ. ඒකට සංඥාවත් එතන එකතු වෙන්න වෙනවා. ඒ විතරක් බෑ. විඳීමේ ආකාරයක් තියෙනවා. කැමැතිද අකමැතිද? හරිද වැරදිද? ඇලෙනවද ගැටෙනවද? දැන් ප්‍රිය රූපයක් සමග ඇලෙනවා, අප්‍රිය රූපයක් සමග ගැටෙනවා. ප්‍රිය ගන්ධයක් සමග ඇලෙනවා, අප්‍රිය ගන්ධයක් සමග ගැටෙනවා. දෙපැත්තක් තියෙනවානේ. ඒකට කියනවා සංඛාරය කියලා. දැන් මෙසේ ඇසට හම් වෙන රූපය මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර හතරක්. කනට හම් වෙන ශබ්දය මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර හතරක්. නාසයට හම් වෙන ගන්ධය මුල් කොටගත් වේදනා සංඥා සංකාර හතරක්. මෙසේ මේ දොරවල් හයට මේ හය ආකාර පහළවීමක් තිබෙනවා. හය ආකාර පහළවීම ඇසෙන් හඳුනා ගන්නවා, කනෙන් හඳුනා ගන්නවා, නාසයෙන් හඳුනා ගන්නවා, දිවෙන් හඳුනා ගන්නවා, කයෙන් හඳුනා ගන්නවා, සිතින් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීමට කියනවා ඇසෙන් නම් චක්ක විඥාන නැත්නම් විඥාන, කනෙන් නම් සෝත විඥාන, නාසයෙන් නම් ගාන විඥාන, දිවෙන් නම් જીවහා විඥාන, කයෙන් නම් කාය විඥාන, සිතින් නම් මනෝ විඥාන. දැන් ගලප ගන්න. වැරදි කිසිම දෙයක් මම මෙතන පැහැදිලි කරන්න ගියේ නෑ. නිවැරදි එක විතරමයි ගත්තේ අපිට ලැබෙන කාලයට අනුව. මොකද වැරදි දේවල් මම ධර්මදේශනා 100 ගණනක් ඔස්සේ පැහැදිලි කරලා තිබෙනවා. තථාගතයන් වහන්සේ වදාරන පරිදි අපට එහෙමනම් මේ දොරවල් 6 නිසා පහළ වෙන අරමුණු වලදී වේදනා සංඥා සංකාර විඥාන 6ක් පහළ වෙනවා. වේදනා 6යි, සංඥා 6යි, සංකාර 6යි, විඥාන 6යි. මෙන්න මේ ඇස නිසා කන නිසා අරමුණක් හඳුනා ගැනීම සඳහා සිතේ සිදුවෙන මේ ක්‍රියාවලිය රූප වේදනා සංඥා සංකාර නම් වූ පංචස්කන්ධ කියන ධර්මතාවයකින් ත්‍රිපිටකය විග්‍රහ කරනවා. මෙතන තමයි අපි දැන් මේ ආස්වාදය හොයන්න ඕන. මොකද්ද මේ ආස්වාදය? මොකද්ද ඒකේ ආදීනවය? මම හිතන්නේ පංචස්කන්ධ කියන මට්ටමේ ආස්වාද නැහැ. ආස්වාදයට අහුවීම තුළ තමයි පංච උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ ස්කන්ධ කියන ධර්මතාවයන්ගේ හට ගැනීම තමයි මේ ජායමානේසු ජීයමානේසු මීයමානේසු කනේ කනේ ස්වං ත්වං ජායසේච ජීයසේච මීයසේච. ශනයක් පාසා හටගෙන දි รา මිය යනවා. ඊට හට පවතින්නේ නැහැ කිසිවක්. ඒකට බුදු සමය සඳහන් කරනවා ශනික වර්ණ කියලා නැත්නම් ලහු පරිවත්තං කියලා කියනවා. වේගයෙන් නැතෙනවා. ඒකට අපේ ජීවිතය අවුරුදු 100ක් කියලා අපි උපකල්පනය කරමු. 100 තුල අපට තියෙන උපත් එකයි මරණ එකයි. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ඒක තුල උපත් ගොඩාක් මරණ ගොඩක් තියෙනවා. මොහොතින් මොහොත කනේ කනේ ත්වං ජායසේච ජීයසේච. අනේ මොහොතින් මොහොත මරණයටපත් වෙද්දී මොකද්ද මේ සම්බන්ධීකරණයක් ඇති වෙන්නේ දිගටම? අපේ ජීවිතේ නම් අවුරුදු 80ක් 100ක් තියෙන නිසා ජීවිතේ පේනවා. නමුත් මරණයෙන් එහා පැත්තට කයක් යන්නේ නැහැ. මොකද්ද මේ සම්බන්ධීකරණයක් තියෙන්නේ? අපි හොයාගන්න ඕන කාරණාව. මම මයතදී මේ දරුවන්ට කියලා දෙනවා මීටර කෝදුව කියන්නේ එකක් කියලා. ඒක 1 මීටරයයිනේ තියෙන්නේ.
නමුත් ඒ එක බෙදන්න පුළුවන් සෙන්ටිමීටර් 100කට. ඒක බෙදන්න පුළුවන් මිලිමීටර් 1000කට. එතකොට සෙන්ටිමීටර් මීටර් එක හැදිලා තියෙන්නේ මිලිමීටර් 1000කින්. එක තුල 1000ක් තියෙනවා. අනිවාර්ය ජීවිතේ එකක් වුණාට ඒක ස්කන්ධ පංචකේව කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් 1000ක් නෙමෙයි. අන්න බුදුරජාණන් වහන්සේ ධර්ම විග්‍රහයට පාවිච්චි කරන්නේ පුද්ගලයා නෙමෙයි මේ ස්කන්ධ පංචකය. ඒක තුල තමයි වරදින්නේ, ඒක තුල තමයි හදන්න ඕන. අනර uppajjati සුඛං සෝමනස්සං කියන කාරණාවේදී මේ අරමුණු ගැනීමේදී ඕනෑම පුද්ගලයෙකුට ඇසෙන් රූප ගැනීමේදී රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙනවා. කනින් ශබ්ද රූප ගැනීමේදී ශබ්ද රූපේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. නමුත් එතනදී uppajjati සුඛං සෝමනස්සං අපි ඒක සැප සතුටක් වශයෙන් ගන්නවා. ඒ සැප සතුටක් වශයෙන් ගන්නවා කියන එකේ තේරුම තව ටිකක් එහාට ඒකත් එක්කලා ඇලෙනවා කියන අර්ථය වෙගන්නේ. මෙන්න මෙහෙම ගත්තම මේකට අවසන් වෙන්න බැරි වෙනවා. අවසන් වෙන්න බැරි නම් මොකද වෙන්නේ? ඒක නැසෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් තබා. කිකිලිය මේ යන විට බිත්තරයකින් අනාගත පරපර හදන්නාසේ ගෝයන් ගස මේ යන විට බිත්තර වීමකින් ඊළඟ පරපරට ගෝයන් ගසක් හදන්නාක්සේ අපි මේ අරමුණු රසය ආස්වාද මට්ටමින් විඳීමේදී එය නැසුණාට අනාගත ඵලයක් හට ගන්න අවශ්‍ය හේතුවක් චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙනවා. ඒ පංචස්කන්ධයෙන් හින්දා නෙවෙයි. පංචස්කන්ධයට එන දේ මගේ මම මගේ ආත්ම කොට පංච උපාදානස්කන්ධ වශයෙන් ගැනීමේදී. සාමාන්‍යයෙන් ඔබ ළඟ එහෙම දේවල් තියනවාද කියලා මෙන්න මෙහෙම බලන්න. ඔබ ලදරුවන්ට ಜಾති ආගම කුලය මොකක්වත් නැහැ. නමුත් ඔබේ මව්පියන් ඔබට මේවා ඉගෙනුවා නම් අසල්වාසියා නරක කෙනෙක් කතා කරන්න එපා කියලා ඉගෙනුවා නම් මොකක් හරි ඔබට කරව පාඩුවක් නිසා අමනාප වුණා නම් ඊයේ වුණ අමනාපය අද දකින්නකොට මතුවෙනවා. අවුරුදු 5කට පෙර උපන් අමනාපය ඒක මම දකින්නේ විශේෂයෙන් දේශපාලන ලෝකේ අවුරුදු ජයග්‍රහණයේදී යම් කිසි පුද්ගලයෙකුට පහර දෙනවා පරාජිත අයට කොම් පහර කාලා නිහඬ වෙනවා. නිහඬ වුණාට හිත ඇතුලේ තියන් ඉන්නවා මං දිනව දවසට හොඳ වැඩක් කරන්නම් කියලා. අපේ රටේ දේශපාලන න්‍යාය පරාජය ජයග්‍රහණය වෙනවා, ජයග්‍රාහකයෝ පරාජය වෙනවා. දැන් අර පෙරදිලා හිටපු කෙනා දිනපු ගමන් මොකද කරන්නේ? ජයග්‍රාහකයා වශයෙන් ගිහින් පරාජිත අයට ආපහු පරාජිත අයට පහර දෙනව නැත්නම් ඒකට එක් කරනවා. අවුරුදු 5ක් මේක තියාන හිටියා නේද? 5ක් නැත්නම් 7ක්. 1970 77 නම් 7ක්. එහෙම නැත්නම් 5ක් හෝ. ඒතකොට අන්න එහෙම මේ සිත ඇතුලේ තියෙන නිසා තමයි අවස්ථාවට මතුවෙන්නේ. මෙන්න මේ හිත ඇතුළට තියන්නේ මොකක්ද? මොකුත් තියන්නේ නැහැ. නමුත් ඒකට තමයි කියන්නේ අවිජ්ජාපත්‍ය සංඛාර නැත්නම් උපාදානය කියලා. මතක තබා ගන්න. අපි වර්තමාන මොහොතේ අරමුණු රසයේ විඳ අවසන් කරන්න දන්නේ නැහැ. අපි ඉදිරියට තබනවා. ආකාර කීපයකින් තබනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් 6 විධ තණ්හාවකින් තබනවා. ඒ වගේම ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වශයෙන් එහෙම තබනවා. ඒ වගේම පව්පින් ධාන වශයෙන් උත් තබනවා. පව් සිද්ධ වෙනවා කියන එකේ තේරුම ඔය ආදීනවේ තමයි. පව් සිද්ධ වුණොත් පව් හේතුවේ ඵලයේ වශයෙන් අනාගත උත්පත්තියක් තිරසන් සතුන් අතරට. පින් උපාදාන වුණොත් උපාදානයේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගත උත්පත්තියක් මිනිසුන් අතර හෝ දෙවි යලෝක 6ට. ලෞකික ධාන උපාදාන වුණොත් ඒක ප්‍රතිඵලයක් වශයෙන් මරණින් මතු රූපී ධානයේ උපත රූපී බඹතල වලට, අරූපී ධාන උපත අරූපී බඹතල වලට. අන්න මේකයි ආදීනවය. ආස්වාදයේ ආදීනව කියන්නේ ඔන්න ඕකයි. ආස්වාදයේ වින්දොත් අනාගත ඵලයක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට නැසෙනවා. අර අපේ රටේ තියෙනවානේ දේශීය අල කියලා වර්ගයක්. ඔය රාජාල, වැල්වල, කටුවල කියලා මම ගම්බද මට්ටමේ හිටු නිසා ඔය ඔක්කොම පාඩම් තියෙනවා දන්නවා. මේවා වැල හැදිලා ගිහින් මැරෙනකොට පොළොව යටට අලයක් බැහැලයි මැරෙන්නේ. දැන් වැල පේන්නේ නැහැ. ඊළඟ කන්න එනකොට අලයට පුළුවන් යලිත් වැල ලබා දෙන්න. ඒ වැල විසින් අනාගත පරම්පරාවක් සඳහා අලයක් ගබඩා කර තැබූ නිසා. එහෙමනේ වැයත්ම සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ අපි කය පොළොවට පස් වෙනකොට කර්ම බීජ නම් වූ අනාගත ඵල පොදින්න හේතු ටිකක්
චිත්තාභ්‍යන්තරයට එකතු කරලා තියෙනවා. ඒ ඊළඟ කන්නේදී කෙතේ වපරපු බීජ පැලවෙන්න ආසේ මරණයෙන් එහා පැත්තට කෙනෙකුට අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝක හදන්නේ මේ කර්ම බීජ විසින්. කර්ම බීජ රැස්සන්නේ උපාදානය තුල. එහෙනම් ආස්වාදයේ ආදීනව කොතරම් දුරට තියෙනවද කියලා බලන්න. පව විඳින පව කරන පුද්ගලයා පවෙන් පව මමත්වයෙන් ගන්නවා. ඒක තුළ ඔහුට ලැබෙන්නා වූ වාසිය ඔහු බලන්නේ. මත්පැන් පානය හෝ මත්පැන් විකිණීම හෝ රකම හෝ එතන ධනෙ හුඟක් ලබා ගන්න පුළුවන් වුණාම ඒකෙන් සිද්ධ වෙන පව ඔහු බලන්නේ නැහැ. මේකෙන් තමයි මට සියල්ල ලැබුණේ කියලා ඒකට ඇලෙනවා. ඒකට ඒ නිසා ඔහු පාප රුචියෙක් බවට පත් වෙනවා. ඔහු පාපේ ආස්වාදේ. දැන් ඔහුට පව් සිද්ධ වීම තුළින් හිත පිරිහීගෙන ජීවිත අවසානයේ කායත ඇරුණාට අර පාප බීජ ඉතුරුයි. දැන් ඒවා පැලවෙන්නේ කොහෙද? සතර අපායේ. අන්න ආදීනවය. තමන් කර්ම බීජ රැස් කළේ නැත්නම් හතර අපායට යන්න තියෙනවද? පෘථග්ජන පුද්ගලයාට සියවස් ගණනාවක් තිස්සේ පින හොඳ දෙයක් කියලා ඉගැන්වුවා. ඒ නිසා අපි පින හොඳ දෙයක් වශයෙන් කරන් යනවා. පින නම් හොඳයි මාත් පිළිගන්නවා. ඒ වගේම යහපත් දේවල් අපිත් ඕන තරම් ශබ්ද කලේ නැතුවට කරනවා. නමුත් පිනෙත් තියෙනවා රහසක් උපාදානය කියන වැරද්ද. එතකොට පිනේ උපාදානයේ වැරද්ද තමයි පින් සිද්ධ වෙනවා කියලා කතා කරන්නේ. පින් සිද්ධ වුණාම පුණ්‍ය පාප පහිඥාස්ස නෙමෙයි පිනෙන් පරලොව ගිහින් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදිනවා ඒත් ආදීනවය. භවගාමීනේ. සතර අපායේ බණ කියලා දෙන්න කෙනෙක් නැහැ. මිනිසුන් හිතන් හිටියට දිවි ලෝකේ බණ කියලා දෙන්න කෙනෙක් ඉන්නවා කියලා එහෙත් නැහැ. ඒක මනෝමය ලෝකයක්. මිට එහා ගියා ධාන. ඔය රූප ශබ්ද ගන්ධ රස විඳපු කට්ටිය තමයි පවපින් දෙකේ ආස්වාදය ගත්තේ. රූප ශබ්ද ගන්ධ රස එන්නේ නැතුව සිත සංසුන් කරගත්තා වෙනත් අරමුණක් මගින්. ඒකට ලෞකික ධාන කියනවා. ඒක තුලත් ආස්වාදය තියෙනවා. ඔය ඒක නිවන කොට ගන්නවා නිවන නුනට. දැන් ඒකෙන් ධානයෙන් කාලක්‍රියා කරනවා. දැන් ධාන කර්ම බීජ බඹලෝ පැලවෙනවා. දැන් කර්ම බීජ හදන නිසා නේද මරණින් මතු අපායක් දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් තිබෙන්නේ. හදන්න නැත්නම් හදන එකට තමයි කියන්නේ ආස්වාදයේ ආදීනවය. එහෙනම් මේකේ ආදීනව තව ටිකක් පේන්න ඕන. නැත්නම් නිසරණයට හිතෙන්නේ නැහැ. මම මේක මෙහෙම පෙන්නන්නම්. අපි කල්පනා කරනවා හැමදාමත් අපි මිනිස්සු වෙලා උපදී කියලා. නමුත් මේ ඇසුරු කරන කාරණයන්ට අනුවගත් කල හොඳ ධනවත් අය එහෙම නැත්නම් පින් නැතු උපන් අය ටිකක් කල් යනකොට මොකද වෙන්නේ? පින කියනක පැත්තකටම දාලා ක්ලබ් ජීවිතයට හුරු වෙනවා. දුරාචාරයට හුරු වෙනවා. දැන් ආපහු ජීවිතේ පරිහානියටපත් වෙලා පරලෝ යනකොට කඳුලක්වත් පින් ඉතුරු නැහැ පවෙන් පරලෝයයි. ඔය මම මේ ලංකාවේ තියෙන පොතක් කියලා තියෙනවා කර්මය සහ පුනර්භවය කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් ලියපු. මේක වෙන්නනවා දුප්පත් මිනිස්සෙක් ගමක ජීවත් වෙන ගමන් දුප්පත් වුණාට හැම මරණයේදී මගුලේදී හැම දෙයකම පරාර්ථචර්යාව වෙදලා උදව් උපකාර කරලා හොඳ මානසිකත්වයක් හදාගත්තයි කියලා. ඒ නිසා ඔහුට මිය ගියයින් පසු අදාළ මව තෝරා ගැනීමේ හැකියාවක් තිබුණයි කියලා තියෙනවා. අදාළ මව තෝරාගත්තයි කියන උඩරට කුල පවුලක. මව තෝරාගෙන ඉපදුණයි කියලා තියෙනවා. මේ මෝහණේදී හමු වෙච්ච රහසක් මේක මේ. අනතුරු ඒ උපන් එකේ පිනට ඉපදුනා වුණාට කුල ගෞරවයෙන් යුක්ත පවුලක්. ඊට පස්සේ ධනෙ කුලේ හැම දෙයක්ම යොදාගෙන මිනිසුන් තලා පෙළන එක කරේ. අන්තිමට පිනෙන් පිරිහිලා මිය ගියයි කියනවා. එදාට අම්මා හොයාගන්න බැරි වුණායි කියනවා. මිනිසුන්ට තලා පෙළපු එකට විපාක විඳින්න ඔය අනුරාධපුර පැත්තේ ප්‍රදේශයක බීලා ඇවිදින් තමයින්ද ගහන තාත්තා කෙනෙකුගේ පවුල ඉපදුනායි කියලා තියෙනවා. තාත්තා ගෙදර එනකොට කැලේට රින් ගන්නවල ළමයිනුත් එක්ක අම්මා නැත්තම් ගුටි කන්න වෙනවා. අර ගහපුවට ගුටි කන්න. නමුත් මේ හැම එකක් තුළම අර කර්ම බීජ කියන එක රැස් වෙනවානේ. එහෙනම් අර අපාගත සත්වයා කියන්නේ ශරීරය මාරු වෙනකොට ඊට අදාළ විපාකයක් හම්බ වෙන එක ඝන ශරීරයක් වශයෙන් නම් ත්‍රිසං සතා නැත්නම් ඕපපාතික ප්‍රතිසන්දියක්. ආයෙ ගොඩ එන්න බෑ. දෙවියන් කියලා කියන්නේ පිනේ මුල් කොටගත් ඕපපාතික ප්‍රතිසන්දියක්. සාමාන්‍ය වශයෙන් මම ගණන් හදලා නැහැ. කියමනට කියනවා අපේ අවුරුදු 100ක් එහාට එක දවසයි කියලා. ඒ කියන්නේ අවුරුදු 4000ක් 15000ක් සමහර ඊට වඩා ඉන්න පුළුවන් කාලයක් වෙන්න ඇතිනේ. නමුත් ඒ දියුණු කරගත්ත පිනේ විපාකයේ විඳිනවා ඇරුණාම එහි අවබෝධ කරලා දෙන්න බෑ. ඒක මනෝමය ලෝකයක්. පස් දොරක් නැහැ බාහිරයට. එහෙන් චුත වෙලා මෙහෙ එන්න ඕන. ඒ වගේම බබලෝ කියලා කියන්නේ ওই රූප ශබ්ද ගන්ධ රස මුල් කරගත් එකක් නෙමෙයි සාන්ත සමාධිය මුල් කරගත්ත දෙයක්.
ඒක ඊටත් වඩා කල් බුද්ධෝත්පාද දෙකක් තුනක් යන කල් තියෙනවා. ඉන්න එහාට දියුණු වෙන්න බෑ. ධානය ඉවර වෙලා ආපහු ආයෙත් හීනපති සංධියක්. සසරේ ගැලවෙන්න තැනක් නෑ කොහෙවත්. එහෙම පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා අලං වායමිතුන් තත්ත්ව කියලා දේශනා කරන්නේ නෑ. එක කියන්නේ මෙන්න මෙහෙමයි තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං. මේ ලෝකයේ අතිශය දුර්ලභ කරුණක් මුණ ගැසෙනවලු මිනිසුන්ට. ඒක තමයි මනුස්ස ප්‍රතිලාභය. ඒක ඊතරම් දුර්ලභ නැහැ. නමුත් සද්ධර්මය ඊට වඩා දුර්ලභයි කියලා තියෙනවා. මේ මිනිසාට සදහම් හමු වුණෙමින් පමණක් මේ ආස්වාදයේ ආදීනයෙන් මිදෙන්න අවශ්‍ය කටයුත්ත කරන්න පුළුවන්. ඒ හින්දා උත්සාහ කරන්න ඕන කියලා පෙන්ලා තිබෙනවා. දෙවියන්ට පුළුවන් කියලා හරි බ්‍රහ්මයින්ට පුළුවන් කියලා හරි බුදුන් වහන්සේ වදාරලා නැහැ අපි විශ්වාස කළාට. එහෙනම් සසරින් මිදෙන්න මේ මගුල් සක්වල මිනිස් ජීවිතයෙන් ඇරුණාම වෙන තැනක් නැහැ. අනාගාමී වෙලා සුද්ධාවාස බඹලුව ගියොත් ආපහු වෙන්නේ නැතුව එතනින් ස්කන්ධ නිවී ආවි. අනිත් හැමෝම ආගන්තාරෝ පුනබ්බවං පුනර්භවයට එනවා. අපට ඕන වෙලාවට ඉන්න බෑ. බුද්ධෝත්පාදයක සදහම් හමුවීම කියන එක කනකැස්බා විස්තරින් අහස බලන්නට වඩා දුර්ලභ දෙයක් වශයෙන් පෙන්වන්නේ ඒකයි. අපට මේ ජීවිතේ මැරෙන්න බෑනේ. මැරෙනකල් ඉන්න ඕන. ඒ වගේ ලබාගත් ප්‍රතිසන්දි වල වසර ගන්න ගෙවෙනතුරු විපාක විඳින්න වෙනවා. ඒ විපාක ඉඳලා ආපහු උපදිනකොට අපි බෞද්ධම වෙයිද, මනුස්සම වෙයිද, වෙන ආගමක උපදීද කාටද විශ්වාස තියන්න පුළුවන්. ඒ නිසා මේ කෝටි සංඛ්‍යාත කොටි 1000ක් හෝ 2000ක් කියලා කමක මිනිස් වර්ගය අතර අපි මිනිසත් බව ලබනවා. ඒක අවුරුදු 2600කට පෙර බුදුන් හෙළි කළ සදහම් පවතින රටක භික්ෂුන් ධර්ම දේශනා කරන රටක වැරදි හරි. ඊට පස්සේ අපට manussකම තුල බෞද්ධකමට කර්ම විපාක විශ්වාසයක් හම් වෙලා මේක හමු වෙනවා. දැන් අර දුර්ලභ අවස්ථාව නේද? යලිත් මේ දුර්ලභ අවස්ථාව ප්‍රාර්ථනා කරන එක කොතරම් මෝඩකමක්ද කවදා කෙසේ කොහොම හමු වෙයිද කියන්න බෑ. ඔය අපි හිතන් හිටියට මරුණාම දිව්‍ය ලෝකේ යන්න අනාගත බුදුහාඳුරහම මිනිසත් බවල අපි හිතන එක වැරදි. ඒක මනෝ සංකල්පයක් විතරයි. ඒක අපට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආයුෂ ඉවරෙන්න ඕනේ යම් තැනක. බුදුවරු පහළ වෙයි එදාට අපි එතන නැහැ. මේ මිෂන සම්පත්තිය මිනිසෙක් වෙලා සදහම් හමුවීම විතරයි අනිත් දැන් දුෂ්ටසන 8ක් තියෙනවා කියලා පෙන්වන්නේ. මිනිසුන් අතරත් දුෂ්ටක්ෂණ තියෙනවා, අපායෙත් තියෙනවා, අසඤ්ඤතල වලත් තියෙනවා. ඒ කියන්නේ සදහම් අවබෝධ කරගන්න බැරි තැන් 8යි පුළුවන් තැන් 1යි. ඒ එකේ අපි ඉන්නේ. ඒක අතෑරලා 8 තැනට යනවද අපි? අන්න අපි හිතන විදිහට. මම දන්නවා සමහර අහිංසක අම්මලා චෛත්‍ය ආදී දේවල් හදලා වියදම් කරලා ඒ තුලින් දිව්‍ය ලෝක යන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. නිකන් හරියට වීසා එකක් හම්බ වෙනවා වගේ. ඒ ගියාම ඒකට අදාළ සැප තියෙයි. නමුත් ආපහු මෙහෙන්න ඕන සත්‍ය තේරුම් කරගන්න එහෙ කියලා දෙන කෙනෙක් නැහැ. එන්න පුළුවන් ද අපට ඕන වෙලාවට. ඒ නිසා මේ මනුස්ස ජීවිත අතහැරීම කියලා කියන්නේ ඉතා දිගු සංසාර ගමනක්. අපාය 4 හරහා, දිව්‍ය ලෝක 6 හරහා, මනුස්ස ලෝක හරහා, බඹලෝ 20 හරහා ඉතා දිගු සංසාර ගමනක්. යලිත් බුද්ධෝත්පාදයක සදහම් පවතින රටක මිනිසත් බව ලබා උත්පතින්න තියෙන ඉඩකඩ 1.99ක් නැහැ. එහෙනම් අපි ඒ අවස්ථාව ලැබුව අය නේද? ඒ ලැබුව අය ඒක තේරුම් අරගන්නව ඇරුණාම අනාගතයට යන්න ගියාවම ඒ ආස්වාදයේ ආදීනව දන්නේ නැති අය. එතනම් පාපේ ආස්වාදයේ ආදීනව අපායයි, පිනේ ආස්වාදයේ ආදීනව කාමසුඛතියයි, ධානයේ ආස්වාදයේ ආදීනව රූපී අරූපී වමතලයි. ඔන්න ඔහොමයි මම ආස්වාදයේ ආදීනව විස්තර කරන්නේ. ඒ ඔක්කොම හොඳ නැහැ ආදීනව. බුදුන් වහන්සේ වදාළ පරිදි. අපිට නම් අපාය හොඳ නැහැ, දිව්‍ය ලෝකේ හොඳයි කියලා කියයි. ඇයි භවගාමී නැද්ද ඒකේ? බඹලෝ භවගාමී නැද්ද? රූපාවචර අරූපාවචර භවගාමී. ඒවත් බුදුන් වහන්සේ වදාරනවා ඒකෙත් සක්කාය තියෙනවා. නැත්තම් මෝඩකම තියෙනවායි කියන එක. අවිද්‍යාව දුර වෙලා නැහැ කියලා. මන්දයත් උද්ධම් භාගීය සංයෝජනලාභීන්ගෙත් රූප රාග මානුද්දච්ච අවිද්‍යාව කියන 4 තියෙනවා. අරූපී ධානලාභියාගේ අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව 4 තියෙනවා. අවිද්‍යාව දුර වෙලා නැහැනේ. මේවා තේරුම් කරලා ගන්න පුළුවන් මිනිසෙකුට සද්ධර්මය අහලා එහෙනම් අනුගමනීය ප්‍රතිපදාවකට යන්න ඕන අපි. අන්න ඒක තේරුම් ගත්තේ නැති අය අර කර්ම විපාකවල සැප පැත්ත හොයනවා. කර්ම විපාක කියන්නේ පව් සහ දුක් විපාක විතරක් නෙවෙයි. ඒක අපි හිතන් ඉන්න විදිය පාසල් ගිහින් ඔය කවුරු හරි කියලා දීපු නිසා කර්ම කියන්නේ පව්, විපාක කියන්නේ දුක් විපාක කියලා. නෑ.
අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ පවතිනා වූ කර්ම සූත්‍ර 7 පවතිනවා සංසාරේම කර්ම විපාක කියලා. ඒක අපි තේරුම් ගන්න වෙනවා. එහෙනම් අපි මේ එකකට බෙදාන හිටියට මේක බුදුන් වහන්සේ තුනකට බෙදලා ආකාර තුනකින් පෙන්නනවා. ඒ තුනේම ආස්වාදයේ ආදීනව තියෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න වෙනවා. අර හොඳක් නරකක් හැරවැර දෙයක් කියලා දෙන්නේ නැති සමාජයක් තියෙනවා, නීතිය පිළිගන්නෙත් නැති, පොලිසියටත් අභියෝග කරන, එහෙම නැත්නම් ජනාධිපතිටත් අභියෝග කරන ඔවුන්ගේ ජීවිතයට කියන්නේ කන්නම් කන්න විපාකම්. පව්කම් සහ දුක් විපාක. පාප කර්මය දුක් විපාක. ඒක කර්ම විපාකයක්. පුණ්‍ය කර්මය සැප විපාක. ඒ තව කර්ම විපාකයක්. සුක්ඛං සුඛ විපාකං. පුණ්‍ය කර්මය මිනිසුන් අතර හෝ දෙවියන් අතර ආයු සැප ඒත් විපාක. ධාන කර්මය කන්න සුක්ඛ නෙමෙයි, ඒක සුඛ විපාකෙම දිග කොටසක්. ධාන කර්මය ධානයෙන් එකත් කර්මයක් මිය ගියාම විපාක. සංසාරේම කර්ම විපාකනේ. සංසාරයේම කර්ම විපාක නම් ඔවුන් සසර ඇවිදීම සඳහා භාවිතා කළේ කම්මං සරණං ගච්ඡාමි බව ඔබට තේරුම් ගන්න පුළුවන්ද? පාප කර්මං සරණං ගච්ඡාමි, පුණ්‍ය කර්මං සරණං ගච්ඡාමි, ධාන කර්මං සරණං ගච්ඡාමි සමානයි කම්මං සරණං ගච්ඡාමි. ඔබට තේරුම් ගන්න පුළුවන්ද ඒකේ ධම්මං සරණං ගච්ඡාමි නෑ කියලා? මෙන්න මේකයි සමාජය ඉගෙන ගන්න ඕන. මේ තුන් භවයේ උත්පත්ති ලැබීම සඳහා තියෙන හේතු වලින් නිදහස් වීම සඳහා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ කරගත්තාම තමයි ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ. ආස්වාදේ ආදීනේ නිස්සරණ වළංගු වෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි තුල. කම්මං සරණං ගච්ඡාමි තුල නෑ. අපි දන්නේ නෑ ඒක. තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසායි බුදුවරු ලෝට පහළ වෙලා පුබ්බේ අනනුස්සේතු දෙස ධම්මේසු පෙර නොදෙසූ දහමක් දේශනා කරනවායි කියලා කියන්නේ. ඒ බුදුවරුන්ගේ හොයා ගැනීම අර ආලාර කාලා මුද්දකාරාම පුත්තවත් හොයාගත්තේ නැහැ. ඔවුන් හොයාගත් එකෙත් ඔවුන් භවගාමී වෙලා ආස්වාදේ ආදීන තුළ හිර වෙලා හිටියරනම ගැලවෙන්න බැරි වුණා. එහෙනම් වර්තමාන සමාජයේට පාප කර්ම පුණ්‍ය කර්ම, පාප පුණ්‍ය කර්ම, ධාන කර්ම කියන කර්ම වර්ග මේක ආයිති වෙන්නේ 4ක් වුණාට 3කට මේවා ඔස්සේ කර්ම විපාක ඔස්සේ සතර ඇවිදින්න කර්මය සරණ කරගන්නව ඇරුණාම මම මෙහෙම කියන්නම්. කටේ කිරිසුඳ යන්න මත්තෙන් කුඩා කාලයේදී අපි හැම දෙනාම ගබේ ස්වාමීන් වහන්සේ හමු වුණ තැනකදී පන්සලේ අවමගුල් උත්සවයකදී පාසලේදී ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඇති. ඊට හායක හෙව්වේ කවුද? ඒක ප්‍රායෝගිකද? කියනවා විතරනේ. ආස්වාදයේ ආදීනව දැක්ක කෙනාට ආස්වාදයෙන් මිදීම සඳහා වළංගු වෙන පාර තමයි ධම්මං සරණං ගච්ඡාමි. මම නම් මේ සමාජයේ ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ කොතනදල කියලා දන්නෝ. කියලාත් තියෙනවා. සමහර වෙලාවට. එතෙන් ඔබ යන්න ඕන. එහෙනම් අපි තව ටිකක් එක තේරුම් ගන්න බලමු. මොකද්ද මේ ආදීනවය? ආස්වාදයෙන් මිදෙන්නේ කොහොමද? ආස්වාදයේ මොකද්ද? මිදෙන්නේ කොහොමද? ඕකනේ තේරුම් ගන්න ඕන. අර සුඛං සෝමනස්සං ආස්වාදෝ කියවට ඒක පැහැදිලි වෙනවා මදි ටිකක්. මේක තුළ තිබෙනවා ඇලීමක්, හසුවීමක් තියෙනවා. මේ හසුවීම විග්‍රහ කරගන්න ඕනේ අරමුණක් තුළ. රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ තරහ හෝ වෛරය හෝ ක්‍රෝධය හෝ පලිගැනීම හෝ පව හෝ පින හෝ ධානය නැමැති අරමුණ තුළ විග්‍රහ කරගන්න ඕන. ආස්වාදය. එතකොට ආදීනව තේරෙනවා. අපි බලමු. ඔය සංයුත්ත නිකාය කියන ධර්ම ග්‍රන්ථ තුළ සූත්‍ර 100 ගණනක මේක පෙන්වලා තිබෙනවා. ඒක පොතේ තිබෙන්නේ පෙළ සිදුවෙන්නේ ඔබේ ඇසේ හෝ කනේ හෝ නාසයේ දිවේ කයේ අරමුණේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඒක. ඒක මෙන්න මෙහෙමයි විග්‍රහ කරන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජ සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. දොරවල් හයටම මෙහෙම පෙන්නනවා. ඒ කියන්නේ මේ අපිට සාමාන්‍ය යම් දෙයක් පේන්න කාරණා තුනක් එකතු වෙන්න ඕන කියලා ඔය කියන්නේ. ඇහෙන්න, පේන්න, ගඳ සුවඳ දැනෙන්න පුංචි කාරණා තුනක්. තව අවශේෂ කාරණා කීපයක් තියෙනවා නමුත් ප්‍රධාන කාරණා.
කන් පෙත්ත තිබුණාට ශබ්ද ඇහෙන කර්ණ සංකේ නැත්තම් මේ ලෝකේ එයාට නිස්සබ්දයි මොනම සද්දයක්වත් නැහැ. ඒ ලෝකේ ශබ්ද නැති නිසාද? නෑ ඔහුගේ කන නැති නිසා. අන්ධයෙක් ඉන්නවා කියලා හිතන්න ඇස් දෙකම පේන්නේ නැති පුද්ගලයා අන්ධයා කන අපිට වෙනසක් තියෙනවා. ඒ මනුස්සයාට මේ ලෝකේ ආලෝකය තියෙනවද? රූප තියෙනවද? මොකවත් නැහැ. ඒ නැත්තේ ලෝකේ නැති හින්දා නෙමෙයි. ඒ මනුස්සයාට ඇස නැති නිසා. මේ නිසා මේ ලෝකෙත් එක්ක තියෙන පවත අරමුණු ගන්න ඇස කන නාසය දිවකය කියන එකේ තියෙනා වූ ප්‍රසාදය. ඇස කියන්නේ චක්සු ගෝලය නෙමෙයි, කන කියන්නේ මේ හැඩේ තියෙන අතින් අහුවෙන එක නෙමෙයි, නාසය කියන්නේ අතින් අල්ලන්න පුළුවන් කම්පෙත්ත නෙමෙයි, ඇසේ නම් ඇහි ප්‍රසාදය අරමුණු ගන්න පුළුවන් ගතිය. කනේ නම් සෝත ප්‍රසාදය, නාසයෙන් නම් ගාන ප්‍රසාදය. මැරුණාම නැත්තේ මේවා. ඉන්නකල් තියෙනවා ඒවා. මැරුණාම ප්‍රසාද නැහැ පුද්ගලයා හිටියට අන්න ඒකට ඇහැ කන නැහැ මැරුණයි කියලා කියන්නේ. මේවට ඇහැට නම් රූපය හම්බ වෙන්න ඕන, කනට නම් ශබ්දය හම්බ වෙන්න, නාසයෙන් නම් ගන්ධය හම්බ වෙන්න ඕන. ඒකට ගෝචර රූප කියලා. ඒ හතරවල් හයක් හැදලා තියෙන හය ආකාර අරමුණු හම්බ වෙන්න. මේවා නිසා හඳුනන හිත පහළ වෙනවා. එහෙනම් චක්ක විඥානය, කනේ නම් සෝත විඥානය, නාසයෙන් නම් ගාන විඥානය. මේ තුන එකතු වෙනකොට තින්නම් සංගති පස්සෝ කියනවා. ඔන්න දැන් බණ තේරෙන්න ඉස්සලා ළමා කාලේ ලවුන වැරද්ද කියලා දෙනවා. ඒක තමයි ආස්වාදයේ ආදීනවය. පස්සපච්චා වේදනා. ස්පර්ශ වුණාම අපි ඒක කැප දුක් උපේක්ෂා වශයෙන් විඳින්න පුරුදු වෙලා තිබෙනවා. විඳින්න පුරුදු වුණාම ඒක සැප නම් ඇලෙනවා, දුක නම් ගැටෙනවා. ඒකට කියනවා වේදනාපච්චා තණ්හා. තණ්හා වුණොත් උපාදාන භව කියලා කතා කරන තව දෙයකට අහු වෙනවා. ඒ කියන්නේ අරමුණ නැසුණට අර ගොයන් ගහ මැරුණට බීජ ඉතුරුනා වගේ හේතු ඉතුරු වෙනවා චිත්තාභ්‍යන්තරයට. එහෙනම් තණ්හා උපාදාන භව නම් ඒ ඕන එකකින් ಜಾති. එහෙනම් පාප කර්ම බීජ වලින් ಜಾති නැද්ද? පුණ්‍ය කර්ම බීජ වලින් ಜಾති නැද්ද? ධාන කර්ම බීජ වලින් ಜಾති නැද්ද? ඕන එකක් තණ්හා උපාදාන භව භවපච්චා ಜಾති. අන්න මේ භවපච්චා ಜಾති උනේ මොකක් නිසාද? පස්සපච්චා වේදනා හින්දා නෙමෙයි. වේදනාපච්චා තණ්හා උපාදාන භව නිසා. අන්න වේදනාවට තණ්හා උපාදාන භව කිරීම තමයි ආස්වාදය. ඒ ආස්වාදයේ ආදීනය තමයි භවය. අතක තියාගන්න. ඔන්න ඔහොමයි බුදු සමයේ ආස්වාදය පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් පාපේ ආස්වාදය කළ අපායට, පින ආස්වාදය කළොත් කාමසුගතියට, ධානාස්වාදය කළොත් බඹලොවට බුදුන් වහන්සේ මේ තුන් ලෝකයෙන් මිදුණ බැවින් උන්වහන්සේට ආස්වාදයක් නැහැ. ආදීනමයක් නැහැ. උන්වහන්සේ මිදිලානේ ඉන්නේ. එනිසා බුදුන් වහන්සේගේ සතුටට ආස්වාදය යොදන්න බෑ. මේ ආස්වාදය කියලා කියන්නේ එහෙනම් අර තණ්හා උපාදාන භව වෙනවට නමක්. ඒක නෑ බුදුන් වහන්සේට. එහෙනම් ඔබ කයෙන් පරලෝ යන්නේ ඒක ආදානෙ ඔබ දානය කරනවා. කර්ම බීජවල එක ඉදිරි අනාගත ඵලය නේද? තේරුම් ගන්න. එතකොට එහෙනම් අපි මොකද කරන්නේ මේ? උපාදානය තුළ භවයක් හදනවා. සසර තියෙනවා නෙවෙයි යන්න. අපි කරන කර්මයන්ට අනුව සසරක් හැදෙනවා. ඉතින් ඒකේ තව රහසක් තියෙනවා කියලා දෙන්න. මොකද්ද දන්නවද? මේ ලෝකේ බුදුන් වහන්සේ පහළ වුණත් නැතත් මේ ලෝකේ ගන්නකො එක එක රටවල යුද්ධ බිය, ගිනි බිය, ජල බිය, තව එක එක ಜಾති ආගම් බිය තියෙනවා හැමදාම. ඒ විතරක් නෙමෙයි ආගම් මත අර්බුද තියෙනවා. ඒ වගේම ಜಾතින් අර්බුද තියෙනවා. තව මේ සියලුම දේවල් අපි විඳින්න ඕන නේද? ඒව අටලෝ දහම පෘථග්ජන පුද්ගලයාට මේවා බාරගත්තාම දුක් විඳින්න වෙනවා. අටලෝ දහම නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ බාර ගැනීම. නම පෘථග්ජන පුද්ගලයා මොන ආගමික වුණත් මේ ලෝකේ ඔක බාර ගන්නවා. ඒ නිසා පෘථග්ජන පුද්ගලයාට ලෝකේ ඉපදුනන් පස්සේ ඔය දුක් ටික බාර ගන්න වෙනවා. පෘථග්ජන භාවයෙන් මිදුනහම ලෝකේ අටලෝ දහම තියෙයි අපි නිමිලා ඉන්නවා. අන්න එතෙන් හිත හදපුවාම ලෝකේ අටලෝ දහම වෙනයි අපට කම්පාවක් නැති තැනට හදන්න පුළුවන්. නෙවෙනවා කියන්නේ අන්න ඒකයි. එතකොට ලෝකෙ දුක් තිබෙදී අපට දුක් නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අටලෝ දහමෙන් කම්පා නූසේක කියලා කියන්නේ. ළමයින් ඉගෙනුවට තේරෙන්නේ නැහැ ඕක. Tamanට කම්පා වෙන හේතුව චිත්තාභ්‍යන්තරේ නැත්නම් මේවා දැනෙන්නේ නැහැ. සාමාන්‍ය උදාහරණයක් වශයෙන් මෙහෙමයි මම කියන්නේ. මගේ ළමා කාලේ දැකපු දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් අලකොළ පිරුණු වෙල්ලේ අයවල් දැකලා තිබෙනවා. ඒකේ පරණ අලකොළේ වැස්සට තෙවෙනවා, අලුත් අලකොළ වතුර ලිස්සලා වැටෙනවා. ඒ වගේම වැව්වල නෙළුම් කොළ දැකලා තියෙනවා. අලුත් නෙළුම් කොළේ බෝලේ වගේ වතුර ලිස්සලා වැටෙනවා, පරණ එක තෙමෙනවා. කෙසෙල් ලත්ත දැකලා තිබෙනවා. පරණ කෙසෙල් ලත්ත තෙමෙනවා, අලුත් කෙසෙල් ලිස්සනවා. මොකද්ද මම මේ කිව්වේ?
අන්න අර පරණ එක වගේ තමයි පෘථග්ජනයාගේ හිත සේරම කුණු බාර ගන්නවා. නමුත් අර බාර ගන්න නැති අලුත් එක වගේ තමයි මේ බුදුදහමින් හදාගත්ත හිත ලිස්සලා යන වැරණව වදින්නේ නැහැ. ඕක තමයි බුදුදහමින් පෙන්නන ලෝක ස්වභාවය හමුවේදී Tamanට රිදෙන්නේ නැතුව ඉන්න පුළුවන් ස්වභාවය. ඉතින් ඒකට එහෙනම් ආස්වාදයේ දැක්කනම් ආදීනව දැක්කනම් ඊට පස්සේ නිස්සරණේ මාර්ගය තමයි සෝවාන් සිර රහත් දක්වා මිදෙන පාර භාවනාව කියලා කියන්නේ. නිස්සරණේ මිදීම ආස්වාදයෙන් මිදෙන්න ඕන. වෙන නිස්සරණය කියලා වචනයක් ආස්වාදයෙන් මිදෙන්න වෙනවා. ආස්වාදය කියන්නේ අල්ලා ගැනීම නම් නිස්සරණය කියන්නේ අල්ලා ගැනීමෙන් මිදෙන එක. ඉතින් කොහොමද ඒක කරන්නේ? තව මිනිත්තු ගානක් තියෙනවා මට ඒක කියලා දෙන්නත් පුළුවන්. අවසන් වශයෙන් ගත් කල. ඒ නිසා මේක යමෙකුට තේරෙන්න ඕන. තේරෙන්න ඕන මොකක්ද? අරමුණට ඇලෙන්න ගැටෙන්න ගියොත් ලෝභ දේශ මොහ වශයෙන් සහ පව්පින් ධාන වශයෙන් ඊට අදාළ අනාගතයක් හැදිලා බුද්ධෝත්පාදයයි මිනිසත්කමයි අතහැරෙනවා. කොහේ ආයිද දන්නේ නැහැ. මම මේකට කියන්නේ සංසාර කෝච්චිය කියලා. මේකට අපි ගොඩ වෙලා ඔක්කොම ඉන්නේ. මේක නවත්තන තැන් තියෙනවා. අපාය දුම්රිය ස්ථාන 4ක් තියෙනවා. මනුස්ස ලෝක දුම්රිය ස්ථාන 1ක් තියෙනවා. දිව්‍ය ලෝක දුම්රිය ස්ථාන 6ක් තියෙනවා. රූපී බඹතල වල 16ක් තියෙනවා. අරූපී බඹතල 4ක් තියෙනවා. 10 වෙනවා. ඒ අය පව් වලින් එතන බහිනවා, පින් වලින් අතන බහිනවා, ධානයෙන් එතන බහිනවා, කෝච්චිය ධාවනය වෙනවා. ඕන කෙනෙකුට පව් රැස් කළොත්, පින් රැස් කළොත්, ධාන රැස් කළොත් මේ සංසාර කෝච්චිය ඇවිදින්න පුළුවන්. නව සත්තාවාසයේ 31 තලේ. බහින්න තැනක් නැහැ. මාරු වෙන්න පුළුවන්. මෙහෙදි විතරයි බහින්න පුළුවන් කොච්චිය. කොච්චිය යන්නත මාර්ගය තියෙන්නේ. ඒ මොකක්ද? ඒ උපාදානයේ නැමැති වැරදේ ප්‍රතිඵලයයි මෙන්න මෙහෙම කියනවා බුදුන් වහන්සේ. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. ඒකට පව් කියලා විතරක් නැහැනේ. උපාදානයේ ජාති මරණ ගෙනත් දෙන්නා. උපාදානයේ බියක් වශයෙන් දකින්න දැක අනුපාදායෝ උච්චාන්ති උපට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. අර උපාදානයේ නම් අන්න ඒක තමයි මේ පෙන්වන්නේ ආස්වාදේ ආදීනවය. අපි කරන වරද්දක්. ඒ වරදින් අපිට නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි බුදු මග. ඒ ආස්වාදේ ආදීනෙන් මිදෙන මග තමයි ධම්මං සරණං ගච්ඡාමි තුල තියෙන්නේ. ඊට මෙහා පැත්තේ කවුරු කොහොම ධම්මං සරණං ගච්ඡාමි කිව්වත් එක කියනවා විතරයි අදාළ ධර්මයේ සරණ කරගන්න තේරෙන්නේ නැහැ. මේ අපි දන්න තෙරුවනට මීට වඩා ඉතා සුවිශේෂ සුපිරි අර්ථයක් තියෙනවා. මේක නිකම් මේ ළමින්ද කියන්න තියෙන එකක් කියලා කල්පනා කරන්න එපා. බිම්සර් රජතුමා මොකද්ද ප්‍රකාශ කළේ? සෝවාන් වුණෙන් පස්සේ ප්‍රකාශ කළා තෙරුවන් සරණ හැර වෙන සරණක් නැත කියලා. තෙරුවන් සරණ තියෙන්නේ මොකටද? මතක තියාගන්න. ඔය තියෙන නිකන් කියවන්න නෙවෙයි. සසර මෙන්න මෙහෙම ගමනක් තියෙනවා ආදීනවය තුළ, ආදීනවයක් තියෙනවා ආස්වාදය තුළ. මේකෙන් මිදෙන්න මම තෙරුවන් සරණ කරගන්නවා. සසර දුකින් මිදෙන්නයි තෙරුවන් සරණ වෙන්නේ. හොඳයි අර ළමා කාලේ ඉඳලා තෙරුවන් සරණ කියපු කවුද සසරින් මිදෙන්න මහන්සි වෙන්නේ? සාමාන්‍යයෙන් මං ගණන් හදලා බැලුවා දිගටම කිව්වොත් එහෙම ජීවිත අවසාන 10,000 වතාවක් විතර කියනවා කෙනෙක්. කිව්වට කරේ නැත්තම් මිදෙන්නේ නැහැ. ඉතින් අපට තියෙන්නේ තෙරුවන් සරණ කියන බෞද්ධකමක්. අපි මේ හදන්නේ තෙරුවන් සරණ කරගන්නා වූ ප්‍රායෝගික බෞද්ධකමක්. කුමක් සඳහාද? ආස්වාදයේ ආදීනවය දැක ආස්වාදයෙන් මිදීම සඳහා තමයි තෙරුවන් සරණ කරගන්න ඕන. ඒක තියෙනවානේ ධර්මයේ සරණ කර ගැනීම කියලා එකක්. ඒකට ධර්මයක් තියෙනවා සරණ කරගන්න. ඒ ධර්මයේ කියන පදේ අර්ථය හොයාගන්න. ඒකට බණ පොත හරි සූත්‍ර හරි හොඳ දේ හරි කියලා හරි යන්නේ නැහැ. ඒකට ධර්ම කියන පදයට ගැඹුරු අර්ථයක් තියෙනවා මොකක් හරි. මේ ධර්ම කියන පදේ හොයාගන්න පංචස්කන්ධය කියන අර්ථය තුල හොයාගන්න වෙනවා. මන්දයත් පංචස්කන්ධය කියන අර්ථය තුල තමයි බුදුහාමුදුරුවෝ වක්කලීට ධර්මයේ පෙන්වලා තියෙන්නේ. කය දිහා බලන් හිටියට බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මාදසූ ධර්මයේ දකීද බුදුන් දකී කියලා බදාරනවා බුදුන් වහන්සේ භික්ෂුව වක්කලීට. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. අනතුරුව ධර්මයේ මොකක්ද කියලා දෙනවා ඒ සූත්‍රේ. අන්න ඒකමයි අපටත් ධර්මයේ. ඒ ධර්මයේ පැහැදිලි කරන්නේ පුද්ගලයෙක් තුල නෙමෙයි ස්කන්ධ පංචකය තුල. ස්කන්ධ පංචකය තුල ආත්මය ධර්මය නොවේ. නමුත් අපාය යන්නේ දිව්‍ය ලෝක යන්නේ බ්‍රහ්ම ලෝක යන්නේ ස්කන්ධ පංචකයේ ආත්මය තුල. එහෙනම් ඒකේ ධම්මං සරණං ගච්ඡාමි නෑ කියලා කියන්නේ මං ඒකයි. ධර්මේ නම් ඔය එකකටවත් යන්නේ නෑ.
දැන් බුදුන් වහන්සේ භවගාමීද නැහැ භව නිරෝධගාමීනේ. නත්ති ඉදානි පුනබ්බව ඉන්නේ හාට නැහැ. එහෙනම් ඒ ධර්මයේ සරණ කරගත්ත නිසා. එහෙනම් සසර ගමනේ උපාදානෙන් මිදීමට සරණ කරගත්තු දෙයටනේ ධර්මය කියලා කියන්නේ. තේරුම් ගන්න ඕනනේ අපි. ඒක කියනවා පංචස්කන්ධේ නිත්‍ය සුඛාත්මේ භවගාමී පංචස්කන්ධේ අනිදුක්ඛ අනාත්මේ ධර්මයයි. වතු පිටල අනිත්‍ය නෙමෙයි, ඉඩ කඩම්බල අනිත්‍ය නෙමෙයි, මල් වල අනිත්‍ය නෙමෙයි, දත් වැටෙන අනිත්‍ය නෙමෙයි, පංච උපාදානස්කන්ධේ අනිත්‍ය මොකද්ද කියලා බලන්න ඕන. ඒ තමයි ආස්වාදයෙන් මිදෙන මඟ. ඉතින් මම තව ටිකක් කියලා දෙන්නම් ඒ සම්බන්ධයෙන්. දැන් ආස්වාදයේ පෙන්නවා ආදීනවත් පෙන්වන්නේනේ. ආය බඹලව ගිහින් හරි දිව්‍ය ලෝකෙ ගිහින් හරි වෙනත් ආගමික දයක් කොහේ ඉපදුනත් උපාදානෙන් මිදෙන දහමක් මම මේ ලෝකේ මොනම ආගම් පොතකවත් දකින්නේ නැහැ බුදු සමය ඇරුණාම. ඒ අපේ අම්මා තාත්තා බෞද්ධ හින්දා නෙමෙයි මම කියන්නේ. වසර 40ක් මහානකමේ ඉඳලා ත්‍රිපිටකයේ ඔක්කොම ටික කියවලා වෙන්න ඕන දේ තේරුම් ගැනීම ප්‍රතිඵලයක් වශයෙන්. අර ඉස්සරලා පෙන්නුවේ තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාර ආස්වාද කියලා. ආස්වාදේ ආදීනවයි කියලා. හොඳයි එතන තණ්හා උපාදාන බව වරහන් ඇතුලේ අවිද්‍යා සංකාරා ඒක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා. හොඳයි මේ අරමුණ තුළ සිදුවෙන තව දෙයක් කරන්න පුළුවන් දෙයක් පෙන්වනවා මනුස්සයින්ට උත්සාහ කරලා වීරිය කරලා. ඒකත් ආය ගන්න අර තින්නම් සංගති පස්සව තුළ තමයි. අපි ගත්තා ඇසෙන් අපට ඕනනම් කනෙන් නාසයෙන් දිවෙන් ඕන එකක් ගන්න පුළුවනි. ශබ්දයේ සම්බන්ධයෙන් ගත්තොත් කනෙන් ගන්නවා. ඒකට සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. ඒ එකකින් පෙන්වන්නේ හයම ඕක වෙනවා කියන්නේ. කනට බාහිර ලෝකේ ශබ්දයක් හටගත්තාම වායු තරංග ඔස්සේ ඇවිදින් කන් සර්ණ සංකේ කම්පණය කරනවා. කන ඇතුලේ තියෙන කසපසප්පසාදේ. දැන් ශබ්දය කියන්නේ අරක නෙමෙයි අපේ සිතේ පහළ වෙන එකට මේ ශබ්ද රූපය කියන්නේ. ඒකයි ශබ්ද රූපේ බාහිර එක නෙමෙයි. ඒ ශබ්ද රූපය අපට අපි තමයි ඒකට කැමති පරිදි ඒක ශබ්දේ හොඳ එකක්ද නරක එකක්ද කියලා වටිනාකම් දෙන්නේ. ඒක අපේ සිතේ. අන්න තින්දාං සංගති පස්සෝ ශබ්ද රූපයයි සෝත ප්‍රසාදයයි සෝත විඥානයේ පහළවීමයි. ඒක ඇතුලේ දැන් පස්සපච්චය වේදනා. දැන් යන්නේ ඉස්සල්ලා පාර නෙමෙයි. ඔන්න දැන් මෙතන හැටි පෙන්වන්නේ. වේදනා පච්චය තණ්හා කරන්න බෑ. තස්සා ඒව තණ්හාය අන්නේ තණ්හාව අශේෂ විරාග නිරෝධෝ. ශේෂ වෙන්නේ නැති වෙන්න උපාදාන භව වෙන්නේ නැති වෙන්න. ඒ කෙරෙහි පවතින මමත්වයෙන් ගැනීම ඇල්ම අතහරින්න පුළුවන් නම් ඒකට කියනවා අනිත්‍ය කියලා. ඔන්න බුදු සමය අනිත්‍ය තියෙන තැන. අල්ලා ගත්තාම හේතු ඉතුරු වෙනවා නම් ඒ නිට්ටය නිසා, ඇලුන් නැත්නම් හේතු ඉතුරු නොවෙනවා නම් ඒ අනිත්‍යවත් ධර්මයේ නිසා. අනිත්‍ය නම් දුක්ඛයි අනාත්මයි ඒකත් එතන තියෙනවා. අශේෂ විරාග නිරෝධෝ ශේෂ වෙන්නේ නැතුව ඒ කෙරෙහි පවතිනා වූ ඇල්ම නන්දි අතහරින්න පුළුවන් නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ. දැන් ඉස්සරලා තණ්හා උපාදාන භව තුනට කියනවා වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා. දැන් තණ්හා උපාදාන භව නැත්නම් ඒකට කියනවා විද්‍යා විමුක්ති. අන්න නිස්සරණේ. අන්න ආස්වාදේ ආදීනව නෑ දැන් ආස්වාදයෙන් මිදුණානේ. තණ්හා උපාදාන භව නම් ආස්වාද තණ්හා උපාදාන නැත්නම් ආස්වාදේ නෑ. එහෙනම් අනාගත භවයක් හටගන්න හේතු නෑ. ඒකට කියනවා විද්‍යා විමුක්ති. අරමුණක් පාසා විද්‍යා විමුක්තියටපත් වෙනවා. ඔය බුදුන් ගිය මඟ, ඔය සරියුත් මුගලන් පරම්පරානුපත ආර්ය පරපුර ගිය මඟ, ඔය බුදු සමයක් හමු වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස යන්න ඕන මඟ. අන්න බුදුන් වහන්සේ මේක තේරුම් ගත්තා. තේරුම් අරගෙන දේශනා කළා. දෙවියන් සහිත බමුණු සහිත මරුන් සහිත ලෝකයේ උන්වහන්සේ ආස්වාදයේ ආදීනව දැක්කේ නැති තාක් කල් උන්වහන්සේට තේරුණා පව තුළ පින තුළ ධානය තුළ ආස්වාදය තිබෙනවා. එබැවින් පවෙන් හතර පාය යාම පිනෙන් කාමසුගතිය පිටින ධානයෙන් බඹලෝ යාම කියනා වූ ආදීනව උන්වහන්සේ දැක්කා. භව ගමන දැක්ක, භවය හදන බව දැක්කා ආස්වාදය තුළ. දැන් එහෙනම් භව ගමනේ හදන්න නැත්නම් වෙන්නම් ආස්වාදයෙන් මිදෙන්න වෙනවා. මේ මොහොතමයි ආස්වාදයේ අමාරු වැටෙන්නේ. ඒකට කියනවා පමාව කියලා සසරේ. මේ මොහොතමයි අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න ඕනේ. නිසා මෙහෙම පෙන්නනවා පඨම සාදුත්‍ය උපාදා පරිස්සත සූත්‍රවල. උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි. මහන්නේ මේ ඇලිල්මෙන් ඔබට මේ තැවුල දේශනා කරනවා. ඔබ ඇලින් නැත්නම් ඔබට තැවුල නැහැ. තව වචනයක් පෙන්නනවා මෙහෙම පඨම සාදුත්‍ය භික්ෂු සූත්‍රවල. යංකෝ භික්ඛවේ අනුසේති. ඔබ මේ අරමුණු රස විඳලා හේතු ඉතුරු කරයි. දෙකට තමයි අනුසේති කියලා. තේන ඒයින් තමයි සංකත ධර්ම හේවත් ජාත්‍යරාවි ආදී මරණ හටගන්නේ.
නානුසේති ඔබ තියන්නේ නැත්නම් ජාත්‍යන්තර මරණ හටගන්නේ නැහැ. අන්න මේ අනුසේති සහ නානුසේති අතර පරතරය. අපි අනුශේසි තුළ තමයි පාප කර්ම පුණ්‍ය කර්ම ධාන කර්ම කරමින් භවගාමී වෙලා ඉන්නේ. නමුත් ධම්මං සරණං ගච්ඡාමි තියෙන අනුශේති තුළ නෙමෙයි නානුශේති තුළ. අනුශේති හේතු ඉතුරු කරන්නේ නැතුව අවසන් කරයිද? ඒ තමයි ආස්වාදයෙන් මිදෙන හැටි. ඒකට කියනවා නිස්සරණය. නැවත නැවතත් සෝවාන් සිර රහත් දක්වාම නිස්සරණ මාර්ගය යන්න ඕන. එතකොට හමු වෙයි සැනසීමක්. ඒකට කියනවා අසංකත ධාතුව කියලා. ඒකට කියනවා හැබැයි බුදුන් කියලා. ඒ බුදුන් නැත ගියේ. ඔය බුදුන් කියන පදයට පිළිමේ ගන්නවට ළමයින්ද බුදුන් කියන පදයට ශරීරය ගන්නවට ලොකු මිනිස්සුන්ට ආර්ය සත්‍ය බුදුන් කියන්නේ අසංකත ධාතුවට. සීමාවක් නැහැ. දිග පළල අතිවීම නැති වචන මොකක්වත් වළංගු නැහැ. ඒකට කියනවා ධම්මකාය. ඒක ඉපදීමක් මැරීමක් මොකුත් නැහැ. හැබැයි නැත්තේ නැහැ. එතකොට අන්න බුදුන් වෙතට ගියන් පස්සේ ආස්වාදයේ ආදී මිදෙන මගදී බුදුන් හමු වෙනවා අපිට. උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ අපිට කියාවි පඤ්ඤා විමුක්ත කියලා. වැරදි තේරුම් අරගෙන. එනිසා අපි මේ කතා කළේ ඔබ ඉල්ලපු වචන තුල විතරයි. ආස්වාදය දකින්න වෙනවා. ඒකේ ආදීනව දකින්න වෙනවා. ඇස් දෙකට පේන්නේ නැහැ නුවණින් තේරුම් ගන්න ඕන. දැන් එහෙනම් ආදීනවට බය නම් එහෙනම් ආස්වාදයෙන් මිදෙන්න වෙනවා. අන්න අනුගමනීය ප්‍රතිපදාවට යන්න වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක් ගත්තම උන්වහන්සේ වදාළ ප්‍රතිපලවලට හිමිකම් කියන්න පුළුවන් වෙනවා. මේ තේරුම් යන එකට ආර්ය භාවයටපත් වෙනවායි කියනවා. ආර්යයන් සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය අපේ පොතේ පාඩම් කර ලියලියා කියා හිටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය යන පුතග්ජනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. සෝවාන් වලින් එහා පැත්තට ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. ඔක කියන කෙනෙක් නැහැ මේ සමාජයේ අපි බය නැතුව කියනවා වුණාට. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ වෙන්නේ එතනින් ඊට පස්සේ ප්‍රතිඵල හම්බ වෙයි. ඉතින් එබැවින් මීට වඩා මේ කාරණේ දීර්ඝ කරන්නට අවශ්‍යයි කියලා මම කල්පනා කරන්නේ නැහැ. ලැබී තිබෙන කාලයට අනුව සූත්‍ර දේශනා විවිධත්වයෙන් ගලපමින් ඔන්න කරුණ පැහැදිලි කරා. ඒක කාටද? පව් කරන අයට නෙවෙයි. ඒක කාටද? පින් කරන අයට නෙවෙයි. ඒක ප්‍රඥාවන්තයින් සඳහා. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණා කියලා පව් කරන අය සියලු සීලයන් නතර වුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණා කියලා පින් කරා අය නතර වෙන්නේ නැහැ. ඒවා ලෝකේ හැටි. අන්න මේ කොටස තේරුම් ගත්ත පුද්ගලයාට විශිෂ්ට ගණයේ දහමක් බුදු සමය තුළ තිබෙනවා. මේකේදී දුරු වෙනවා අපේ තිබෙන්නා වූ දුක් සහගත හේතු නැත්තම් ක්ලේශ ධර්මයන්. ක්ලේශ ධර්මයන් දුරු වෙනකොට උපදිනවා manussකම. ඔය ක්ලේශ ධර්මයන් නිසානේ manussකම යට වෙලා තිබෙන්නේ. එතකොට සැබෑ මිනිසුන් ඉන්නේ කරුණාව, අනුකම්පාව, දයාව, පරෝපකාරය, මාපිය උපස්ථානයේ ආදී කොට මේ සත්පුරුෂ ධර්ම මුල් කොට ගත්ත. හොරකම් කරන්නේ නැති, වංචා කරන්නේ නැති, ගසා කන්නේ නැති, බොරු කරන්නේ නැති, කපටිකම් කරන්නේ නැති මිනිස්සු හැදෙන්නේ ධර්මයේ සරණින්. එතකොට දහම් දීපයක් වෙයි. එහෙම නැතුව ධර්මයේ පැත්තකින් තියලා දහම් දීපයක් හදන්න හැදුවට මෙතෙක්කල් මට මතක තියෙන 1965 ඉඳලා ඔබට මතකයි සමහරට 48 ඉඳලා හදන්න නම් හැදුවා හැමෝම මාරු වෙවි. හැදුනේ නැහැ. ඒ නීතියෙන් විතරක් හදන්න බැරි නිසා. එතන ධර්මයේ පැත්තකින් තියලා හදන්න බෑ රටක්. ඒක තේරෙන අය හැදෙන්න ඕනවා. තේරෙන්නේ නැති අය පවුපින් දෙකේ හික්මුණාවයි ඊට එහාය නීතියෙන් හික්මවමු. ධම්මස පාදා ගැනීම සඳහා ඔබට සහ ශ්‍රවණය කරන්නා වූ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කර ගැනීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් අනුග්‍රහක බෞද්ධ විසින් අපට ලබා තිබෙන්නේ ආස්වාදයේ ආදීනව සහ නිස්සරණය පැහැදිලි කරන්න. ශනික කතාවක් කරනවා වගේ ඔන්න පැහැදිලි කළා. දායකත්වයේ දරනු ලබන්නේ ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නගරයේ පදිංචි ඕමන්තගේ පද්මලාල් පෙරේරා මහතා, තිස්සා පෙරේරා මහත්මිය, නතාලි ඕමන්තගේ දියණිය, රෝහිණි ඕමන්තගේ දියණිය යන අය විසින් අරමුණු අසර සුජීවත්ව සිටින්නා වූ සියලු ඥාතිහිත මිත්‍රාදීන්, ගුරුවරුන් ඇතුළු සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුව පැතීමටත් මියගේ ඥාතීන් වන අනුරාධපුර විසූ රන්බණ්ඩා දිසානායක මහතා, නන්දා දිසානායක මහත්මිය, ගිමාරාහාමි දිසානායක මහත්මිය, ඩී.එම්. රත්නපාල මහතා, බටි දිසානායක මහත්මයා, සිරිල් විජනායක මහත්මයා, බෙල්ලන්විල විසූ ඕමන්තගේ මාර්තේලිස් පෙරේරා මහතා, රූපාවතී හිට්ටිආරච්චිගේ මහත්මිය, චන්ද්‍රලාල් පෙරේරා මහතා සහ තිලංක පෙරේරා පුතා ඇතුළු අනන්ත සංසාරයේ අපගේ දෙමව්පියන්, දරුවන්, සොයුරුයන් ඇතුළු සතර වර්ගයේ ඥාතීන්, ගුරුවරුන්, හිත මිත්‍රාදීන් වචන මාත්‍රකින් හෝ උදව් කළ අය අප සහ අපාතින් වරදවල්, ප්‍රමාද දෝෂ, හිංසා සිදු
ඌ සෑම සියලු දෙනාද යහපත් අදහසින් පින් බලාපොරොත්තුවෙන් දුගතියක සිටී නම් සුගතියට පැමිණීමටත් දිව්‍ය බ්‍රහ්ම මනුස්්‍ය සහ අමනුෂ්‍ය ආදී පිනට කැමති පිනට උරුමකම් කියන සෑම සියලු දෙනා දස අකුසලයෙන් මිදී සම්දිට සුගති අත්බැව් තුළින් දස පුණ්‍යක් ක්‍රියා කරමින් දන් කුසල් වඩන්ටත් නිවන් පූර්ණය කරගන්ටත් හේතු ප්‍රත්‍ය පහසුකම් සැකසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සියලු සත්වයෝ නිවනින් වී සැනසෙත්වා අප සැමට මේ භවයේදීම නිවන පූර්ණ කර ගැනීමට හේතු වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. එම නිසා ධර්ම දේශනාව සඳහා අනුග්‍රහක දායකත්වය දරා මූල්‍ය වේදම් දැරීමෙන් ධර්ම දේශනා කරවා ගැනීමෙන් ඒ වගේම මෙරට සිටින්නා වූ ඥාතිහිත මිත්‍රාදීනට සහභාගී කොට ධර්ම ශ්‍රවණයට සැලසීම තුළින් ජනිත කරගත්තා වූ සකල විදානිසංස ධර්මයන් ඉතින් නම් සඳහන් කළා වූ මිය පරලෝකීය වූ මව්පිය ගුරුවරයාදෑ බන්දු මිත්‍රාදීන් අතර ඉන්නා වූ පින් කැමැති අය පින් අනුමෝදන්ව සුඛී සුවපත් සියලු සැපයන්ට පැමිණ මතු භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණු ගැඹුරු තේරුම් ගැනීම තුළින් උතුම් නිවනෙන් සැනසෙන්නට පරලෝක සැපත් හැමට හේතු ආස්මේ පින හේතු වේවා ආයුසාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අනුග්‍රහක බෞතුන් වශයෙන් එම පවුලේ හැම දෙනාටමත් සහභාගී වූ ඔබ හැම දෙනාටමත් මෙලොව වශයෙන් මේ ආනිසංසය අවබෝධය නිදුක් නිරෝගී භව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩාවම වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් බින් වේවා. කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ත්‍රිලක්ෂණයේ වැනි දහම් කරුණු ගැඹුර ආස්වාදයේ ආදීන වැනි දහම් කමුරු ගැරමු වටහා ගන්නට ලැබීම තුලින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමා වන්නා උතුම් නිර්වාණ සෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං